උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම වන ප්‍රවේණියට අදාළව ගැටලු සාකච්ඡා කරමින් අපි ඉන්නේ. අපි මේ වෙනකොට ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරමින් යන්නේ. අපි බලමු විභාගෙට දෙන්න පුළුවන් ව්‍යුහගත ප්‍රශ්න මොනවද මේ පාඩමෙන් කියන එක. අන්න අපි අරගෙන බලන්න ඊළඟ ප්‍රශ්නේ. ඒ රුධිර ගණය සහිත විෂම යුග්මක පියෙකු හා බී රුධිර ගණය සහිත විෂම යුග්මක මවකගේ දරුවන්ගේ රුධිර ගණ හා ඒවායේ අනුපාතයන් ලියයි. උතර අපෙන් අහන්නේ මේකේ දීලා තියෙනවා ඒ රුධිර ගණයේ තියනවලු තාත්තා. හැබැයි යා විෂම යුග්මක තාත්තෙක්. බී රුධිර ගණය සහිත විෂම යුග්මක මවක්. ඒ දෙන්නගේ දරුවෝ රුධිර ගණ මොනවද කියලා අහනවා. ඒ රුධිර ගණ ලැබෙන්න පුළුවන් අනුපාත මොනවද කියලා අහනවා. එතන අපිට මේකේ ඉඩ දීලා නැහැ. මුහුංකරණය කරන්න අපිට ඉඩ දීලා නැහැ. උතර අපි කරන්නේ වෙනම කටු කොලයක් අරගෙන කටු වැඩ කරන කොලයක් අරගෙන ඒකේ අපි මුහුංකරණය කරලා උත්තරේ මෙතෙන්ට දාන එක තමයි අපි කරන්නේ. දැන් අපි මුහුංකරණය කරලා බලමු. මොකද්ද අපිට ලැබෙන්නේ කියන එක අන්න මුහුංකරණය කරලා බලමු. අපිට හම්බෙලා තියෙන ඒ රුධිර ගණය සහිත විෂම යුග්මක පියෙක්. ඒ රුධිර ගණය සහිත පියා මේ ඒ රුධිර ගණය සහිත පියා බී රුධිර ගණය සහිත මව. බී මව. එතකොට මේ තමයි ජනකයෝ. දැන් මේක මම පිළිවෙලට ලියනවා. ඔබ පිළිවෙලට ලියන්න ඕනේ නැහැ විභාගෙට ගිහිල්ලා මේ විදිහට. ඇයි අපි කටු වැඩ කොලයකනේ මේ වැඩ ටික කරගන්න. අන්න එහෙනම් විෂම යුග්මකයි කියලා කියන්නේ. එහෙනම් IA simple I පියා. මව IB simple I මව. විෂම යුග්මක හින්දා එහෙම ගත්තේ. ඒකේ ගාන කියනවා එහෙම ගන්න කියලා. ඒතර ජන්මානු ගන්න. අන එකක් IA simple I මේ පැත්තේ IB simple I. මෙන්න අපිට හම්බෙනවා එහෙමනම් ජනිතයි දරුවෝ ටික අපි ගමු ජනිතයි දරුවෝ ටික අපිට හම්බෙනවා. මෙයා මෙයාත් එක්ක ගියයින් පස්සේ IA IB අපිට හම්බෙනවා කවුද? AB රුධිර ගණය. AB රුධිර ගණය. මෙයා මෙයාත් එක්ක ගියා IA simple I. ඒ රුධිර ගණය. මෙයා මෙයාත් එක්ක ගියා IB simple I. බී රුධිර ගණය. මෙයා මෙයාත් එක්ක ගියා simple I O රුධිර ගණය. ඕක අපි කටුකොලයක කටු සටහනක් විදිහට අපි හදාගත්තා. ඊට පස්සේ අපිට ලැබෙනවා එහෙනම් AB රුධිර ගණය හම්බෙනවා. A රුධිර ගණය හම්බෙනවා. B රුධිර ගණය හම්බෙනවා. O රුධිර ගණය හම්බෙනවා. අනුපාත මේ බලන්න දරුවනේ 1 1 අන්න ඕක අපි වෙනම හදලා ඊට පස්සේ අපේ අන්න ප්‍රශ්න පත්‍රය අපි ලියනවා අපෙන් අහන ප්‍රශ්නෙට උත්තරය ආන්න. අපෙන් අහන්නේ විෂම යුග්මක ඒ රුධිර ගණය සහිත පියෙකු හා විෂම යුග්මක බී රුධිර ගණය සහිත මවකට ආන්න ලැබෙන දරුවෝ මොනවද රුධිර ගණ මොනවද අපිට හම්බ වෙන්නේ? A හම්බෙනෝ. ඊට අමතරව B හම්බෙනෝ. අපි මෙහෙමම ලියමු. AB හම්බ වෙනෝ. O හම්බ වෙනවා. ආන්න රුධිර ගණ හතර ඕක. එක රූලක් දුන්නාම අපි ওই විදිහට ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට රූල් කීපයක් දීලා තිබ්බනම් අපි ලස්සනට ලියනවා A රුධිර ගණය, B රුධිර ගණය, AB රුධිර ගණය, O රුධිර ගණය. එතන මේ ලැබෙන අනුපාතයන් මොනවද කියලා අහුවොත් එහෙම A රුධිර ගණය, B රුධිර ගණය, AB රුධිර ගණය, O රුධිර ගණය. අනුපාතය අන්න අපි ගමු. ගන්න අනුපාත ටික අපි ගම්මු අනුපාත ටික
එකට 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 එක අපිට ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙන්න මෙච්චරයි. හැබැයි ඒකට අපිට මොනවද ඕන වෙන්නේ? මේ විදිහට මේක මුහුංකරණයක් කරලා බලන්න ඕන. ඒක කරලා බලපුවාම තමයි අපි ඕක ගත්තේ. පැහැදිලිද? එමනම් යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. මේ අපි කතා කරේ මේ ගැටලුව. යන්න ඊළඟ එකට. දරුවන්ට ලැබිය හැකි ප්‍රවේණි දර්ශ මොනවාද? අන්න ඒක ඊළඟ ප්‍රශ්නය අහනවා. දරුවන්ට ලැබිය හැකි ප්‍රවේණි දර්ශ මොනවාද කියලා. අපි ආපහු ගිහිල්ලා බලමු මොනවද අපිට හම්බෙච්ච ප්‍රවේණි දර්ශ කියලා. මේ අන්න එකක් IA IB හම්බුණා. IA සිම්පල් I හම්බුණා. IB සිම්පල් I හම්බුණා. සිම්පල් I සිම්පල් I හම්බුණා. අන්න එහෙනම් අපි ලියමු මොනවද අපිට හම්බෙච්ච ප්‍රවේණි දර්ශ. මෙන්න ප්‍රවේණි දර්ශ එකක් IA IB හම්බුණා එකක්. අනික IA සිම්පල් I හම්බුණා. අනික IB සිම්පල් I හම්බුණා. අනිත් එක සිම්පල් I හම්බුණා. පැහැදිලි? එතකොට ප්‍රවේණි දර්ශ අනුපාත මොනවද කියලා ඇහුවොත් ඒත් කියන එකට. පැහැදිලිද? ගන්න ඊළඟ ප්‍රශ්නේ. අපිජාන ප්‍රවේණික සංකල්පය හඳුන්වන්න. එපිජෙනටික්ස් අපිජාන ප්‍රවේණික සංකල්පය හඳුන්වන්න. පැහැදිලි? මොකද්ද අපිජාන ප්‍රවේණිය කියලා කියන්නේ? අපිට හම්බෙනවා ජීවියෙකුගේ ලක්ෂණ තීරණය කරන්නේ මේ ප්‍රවේණික කේතය මගින්. නැත්නම් ජාන සංයුතිය හෝ ප්‍රවේණික කේතය. හැර වෙනස් සාධකයක්. මේ DNA වල සංයුතිය එහෙම නැත්නම් අපි කියනවා ජාන සංයුතිය එහෙම නැත්නම් අපි කියනවා ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් අන්න රූපානුදර්ශය තීරණය කිරීම තමයි අන්න අපි කියන්නේ අපිප්‍රවේණික. ඒ කියන්නේ මොකේද උඩින් යන එකක්ද? මේ ප්‍රවේණියට උඩින් යන එක. අපි දන්නේ ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ ජාන මගින්. මේ ජානවලට එහා ගියපු කාරණාවක් තමයි මේ. ඒ කියන්නේ ජානවල බලපෑමට වඩා වෙනස් බලපෑමක් මගින් අදාළ රූපානුදර්ශය තීරණය වෙන එක තමයි අපි ප්‍රවේණික සංකල්පය කියලා කියන්නේ. එහෙනම් DNA අනුපිළිවෙල හෝ අන්න ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශ නිර්ණය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? එපිජෙනටික්ස් එහෙමත් නැත්නම් අපිජාන ප්‍රවේණි. අපි ලියමු උත්තරය. DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශ තීරණය කිරීමේ ක්‍රියාවලිය වේ. DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශ නිර්ණය කිරීමේ නැත්නම් තීරණය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? අපි ප්‍රවේණික සංකල්පය කියලා කියනවා. පැහැදිලිද වැඩි? ගන්න ඊළඟ ප්‍රශ්නේ. අපි ප්‍රවේණියට හේතුකාරක වන සාධක දෙකක් දක්වන්න. පැහැදිලිද? එකක් තමයි අන්න අපිට හම්බ වෙන මේ දෙමව්පියන්ගෙන් ලැබෙන ආවේනික සංඥා. අනිත් එක තමයි පරිසරයෙන් ලැබෙන සංඥා. එහෙනම් අපි කියනවා අපි ප්‍රවේණියට හේතුකාරක වන සාධක දක්වන්න. එක අපිට හම්බ වෙන දෙමව්පියන්ගෙන් ලැබෙන ආවේනික සංඥා.
දෙක අපිට හම්බෙනවා පරිසරයෙන් ලැබෙන සංඥා. මේ අපි ප්‍රවේණියට බලපාන හේතු කාරණා දෙකක් විදිහට අපි ඉගෙන ගන්නවා. එකක් තමයි මේ දෙමව්පියන්ගෙන් ලැබෙන ආවේනික සංඥා හේතු වෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ පරිසරයෙන් ලැබෙන සංඥා හේතු වෙන්නත් පුළුවන්. ගන්න ඊළඟ ප්‍රශ්නෙත් අපි ප්‍රවේණිය සඳහා සාධකයක් ගන්න සාක්ෂියක් දක්වා අපිට හම්බ වෙන මේ බීනෝන්මාදය කියන එක. බීනෝන්මාදය කියන එක. ස්කීසොෆීනියා කියන රෝග තත්ත්වය. මේ අපි ප්‍රවේණියට තියෙන සාධකය. මේක මේ විද්‍යාඥයෝ හොයලා බැලුවා. සමනිබුල් දරුවෝ දෙන්නෙක් කරා. identical twins line. එතකොට දරුවෝ identical twins ලා කියලා කියන හරියට මේ වගේම මේ ඇඟිලි දෙකම මගේනේ. මේ මාපට ඇඟිලි දෙක මගේ සර්ව සමයි. එතකොට සමනිබුල්ලුන්ගේ DNA ජාන සර්ව සමයි. හැබැයි විද්‍යාඥයෝ දැක්කා මේ සර්ව සම සමනිබුල් දරුවන්ගේ එක දරුවෙකුට මේ බීනෝන්මාදය කියන නැත්නම් ස්කීසොෆීනියා කියන රෝග තත්ත්වය තියෙනවා. අනිත් දරුවට නැහැ. හරිනම් මේක ප්‍රවේණිගත වන රෝගයක් නම් මේක DNA අනුක්‍රමණය හෝ අන්න ජාන නැත්තම් ප්‍රවේණික කේතය මගින් ලැබෙන එකක් නම් දෙන්නටම තියෙන්න එපා. ඇයි? දෙන්නගෙම DNA අනුක්‍රම සමානයි. හැබැයි එකෙන් එක්කෙනෙකුට විතරයි බීනෝන්මාදය දකින්න පුළුවන් වෙයි. ඒකට හේතුවක් විදිහට අන්න විද්‍යාඥයෝ දැක්ක මේක අපි ප්‍රවේණික සංකල්පයක්. මොකද අපි ප්‍රවේණී කිව්වේ DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික කේතය හැර වෙනස් සාධකයක් මගින් රූපානුදර්ශයක් ඉස්මතු කිරි. එතකොට මේ දරුවෝ දෙන්නගෙම DNA අනුක්‍රම සමානයි. හැබැයි එක්කෙනෙකුට ස්කීසොෆීනියා තියෙනවා අනිත් එක්කෙනාට නැති වෙන්නේ වෙනයම් බලපෑමක් මගින්. එතකොට එහෙනම් දෙමව්පියන්ගෙන් ලැබෙන ආවේනික සංඥා හෝ පරිසරයෙන් ලැබෙන සංඥා කියලා අපි දෙකක් ගත්තා. පැහැදිලි? එහෙනම් අපි කියනවා මොකක් කියලාද? අපි ප්‍රවේණිය සඳහා සාක්ෂියක් ගන්න අපි කියනවා මොකක් කියලාද? බීනෝන්මාදය නැත්තම් ස්කීසොෆීනියා. මේක විස්තර කරන්න කියලා කිව්වොත් ඔබ ලියන්න සමනිබුල් දරුවන්ගෙන් එක් අයෙකු පමණක් ස්කීසොෆීනියා රෝග තත්ත්වයෙන් පෙළීම අන්න අපිට තියෙන අපි ප්‍රවේණියට තියෙන උදාහරණය. අපි ස්කීසොෆීනියා කියලා කියනු. පැහැදිලි? එහෙමත් නැත්නම් බීනෝන්මාදය කියලා කියනු. අපි ඒකටම පොඩි කොටසක් එකතු කරමු. අපි ඒකට ලියමු බීනෝන්මාදය අන්න සමනිබුල් දරුවන්ගෙන් එක් අයෙකුට පමණ පැවතීම. ඕක තමයි අපිට තියෙන සාක්ෂි. මේක DNA අනුක්‍රමයක් හෝ ප්‍රවේණික කේතය මගින් කරන එකක් නම් මේ සමනිබුල් දරුවෝ දෙන්නටම මේ තත්ත්වය තියෙනවා. මේ ස්කිසොෆීනියා කියන එකේ රෝග ලක්ෂණ තමයි මේ බ්‍රෝකන් මයින්ඩ් කියලා අපි කියනවා. මේගොල්ලෝ මේ හැමතිස්සෙම තමන් පිළිබඳව සැකෙන් අන්න තව කෙනෙක් පිළිබඳව සැකෙන් ඉන්නේ. අනිත් අය පිළිබඳව හැමතිස්සෙම සැකෙන් බලන රෝග තත්ත්වය තමයි මේක මානසික රෝගයක්. අන්න අපිට හම්බ වෙන අපි කියනවා මොකක් කියලාද? ස්කිසොෆීනියා කියලා. කවුරු හරි ළඟට එනකොට පොඩි බයක් තියෙනවා. එයා තමන්ට පහර දෙයි. තමන්ට මොකක් හරි අන්න ආයුධයකින් අනින්න පුළුවන්. එහෙනම් හැමතිස්සෙම එයා දිහා බලන්නේ පොඩි සැකෙන් බලන. කවුරු හරි තමන්ව ඝාතනය කරන්න ඉන්නෝ. ඒ සඳහා තමන් උපක්‍රම තෝරනු. ඒ අයගෙන් මිදීම සඳහා. පැහැදිලි? එතකොට අන්න මේක මේ බීනෝන්මාදයේ රෝග ලක්ෂණ. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට එතකොට මේ තත්ත්වයට යටතේ ජීවත් වෙන්න ටිකක් අපහසුයි. ඒ හේතුව හැම තිස්සෙම තව කෙනෙක් පිළිබඳව මොකෙන් දින්නේ? සැකෙන් ඉන්නේ මොකක් කියලාද? තමන්ට කවුරු හෝ හානි කරයි කියන සැකෙන් ජීවත්. ඒක තමයි මේ බීනෝන්මාදයේ රෝග ලක්ෂණ. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. අන්තරාභිජනන අවපාතය යනු කුමක්ද? අන්තරාභිජනන අවපාතය යනු කුමක්ද?
අපෙන් අහනවා අන්තරාභිජනන අවපාතේ. මේ අන්තරාභිජනන අවපාතේ නැත්තම් අන්තරාභිජනනය බිහිජනනය කියලත් කියනවා. මේ ප්‍රවේණිකව සමාන ජීවීන් අතර මුහුන්කරණය කිරී. ඒ තමයි අන්තරාභිජනනය කියලා. පැහැදිලි? මේ අන්තරාභිජනනයේ ප්‍රතිඵලයක් විදියට ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීම අපි කියනවා මොකක් කියලාද? අන්තරාභිජනන අවපාතේ. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි උත්තරේ ලියලෙමු. මොකක්ද කියන්නේ? අන්තරාභිජනන අවපාතය anu කුමක්ද? අන්තරාභිජනනයේ ප්‍රතිඵලයක් ලෙස ගහනයක ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීම අපි වේ කියලා ඉවර කරමු. අඩුවීම වේ. ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීම. ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීම වේ. පැහැදිලි? අඩුවීම කියලා තිබ්බත් ඒත් ඇති. අන්තරාභිජනන අවපාතය. අන්තරාභිජනනයේ ප්‍රතිඵලයක් ලෙස අන්න ගහනයක ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීම අපි කියනවා මොකක් කියලාද? අන්තරාභිජනන අවපාතය. මේ බලන්න උදාහරණයක්. අපි මේ අන්තරාභිජනනය කියලා මං කිව්වේ ප්‍රවේණික සංයුතිය සමාන ජීවීන් අතර මුහුන්කරණය කිරී. උස ශාක දෙකක් මුහුන්කරණය කරනවා. අන්තරාභිජනනය. මේ අපි ගන්නකො. එතකොට මොකද්ද වෙන්නේ? කැපිටල් T සිම්පල් T මුහුන්කරණය කරනවා කැපිටල් T සිම්පල් T එක්ක. ඔන්න ජනකය. එතකොට මේක අන්තරාභිජනනය. ඇයි? ප්‍රවේණිකව සමාන දෙන්නෙක් මුහුන්කරණය කරා. එතකොට අපිට ජන්මානු හම්බ වෙනවා මේ. ජන්මානු හම්බ වෙනවා කැපිටල් T එකක් සිම්පල් T එකක් මේ පැත්තේ කැපිටල් T එකක් සිම්පල් T එකක්. එතකොට ඔන්න බලන්න F එක පරම්පරාව අපිට හම්බ වෙනවා. කවුද අපිට හම්බ වෙන්නේ? මෙයා මෙයාත් එක්ක යනවා. කැපිටල් T අපිට හම්බ වෙනවා. මෙයා මෙයාත් එක්ක යනවා. කැපිටල් T සිම්පල් T අපිට හම්බ වෙනවා. මෙයා මෙයාත් එක්ක යනවා. කැපිටල් T සිම්පල් T හම්බ වෙනවා. මෙයා මෙයාත් එක්ක යනවා. සිම්පල් T දැන් ඔබට පේනවද මේ තුන් දෙනාම උසයි. මේ තුන් දෙනාම උසයි. කැපිටල් T උසයි. කැපිටල් T සිම්පල් T උසයි. කැපිටල් T සිම්පල් T උසයි. හැබැයි මෙයා මිටි මේ. මෙයා මිටි. මේ තුන් දෙනා උසයි. මේ තුන් දෙනාම උසයි. එතකොට නිකමට හිතන්න මේ ලැබෙන F එක පරම්පරාවේ මෙයා ලැබිච්ච එක හොඳයිද? දැන් අපේ අරමුණ මොකද්ද? වැඩි ප්‍රතිඵලදායක දරුවෝ ටිකක් හදන එක. අපි භෝග වගාවේ ගිහිනම් වැඩි අස්වැන්නක් සහිත භෝග ශාක නිපදවි. එතකොට අපිට ඇත්තටම ඕන වෙන්නේ වැඩි අස්වැන්නක් සහිත භෝග ශාක ගන්න නම් මේ ප්‍රමුඛ ලක්ෂණ ඉස්මතු වෙන්න ඕන. මේ නිලීනේක ඇවිල්ලා හම්බෙන්නේ නැහැ නෙමෙයි. පැහැදිලි? අන්න. ඒතර අපිට ඕනේ වඩා ප්‍රමුඛ ලක්ෂණ ටික තමයි අපිට පවත්වා ගන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් එන්න පුළුවන්. අන්තරාභිජනනයේ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්න පුළුවන්? අන්න. දුර්වල ජීවීන් ප්‍රතිඵල වෙන්න පුළුවන්. මෙයා වැඩක් නැහැ. ඔන්න ඕකට තමයි කියන්නේ අන්තරාභිජනන අවපාතය. මේ ප්‍රවේණික යෝග්‍යතාවය අඩු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ උසාය. හැබැයි අපිට මිටි අය හම්බෙලා තියෙනවා. ඒතකොට මේ අන්තරාභිජනන අවපාතය වළක්ව ගන්න වැඩක් කරන්න පුළුවන්. මොකද? අපිට මේ අය ගහණයෙන් අයින් කරන්න පුළුවන්. අපි මේ අය අයින් කළා. පැහැදිලි? ඒ විතරක් නෙවෙයි. මේ අය අපි ඊළඟ පරම්පරාව බිහි කරන්න ගන්නෑ. දැන් අන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්න. ගෙදර අලුතෙන් මිරිස් පාත්තියක් දාන්න බලාපොරොත්තු වෙනවනම් අපි කරන්නේ
වෙළඳපළට ගිහිල්ලා හොඳම වර්ගයේ මිරිස් කරල් ටිකක් අරන් එනවා. පැහැදිලි? අන්න අපි ගන්නවා මොකද්ද? අපිට හම්බ වෙච්ච අපි හිතමුකෝ නයි මිරිස් කියලා. අන්න ඒකේ තියෙන හොඳම ශක්තිමත්ම රෝග වලින් තොර ලස්සනට තියෙන මිරිස් කරල් කීපයක් ගෙනල්ලා හොඳට මෝරපු කරල් ටිකක් ගෙනල්ලා අර මුදලාලි ළඟ තියෙනවා මිරිස් කරල් ගොඩේ. ඒ මිරිස් ගොඩේ තියෙනවා බොහොම ලස්සනට තියෙන ඒවා ටික. ඒකෙන් ටිකක් අපි තෝරගෙන ගෙනල්ලා මේක අපි තවං කරනවා. එයට ටික තවං කරලා තමයි අපි අන්න එකෙන් පැලා අරගෙන අපේ වගාව සඳහා අපි යොදාගන්නේ. අපි ගන්නවද අර මේ මුදලාලි ළඟ විකුණන්න තියෙන මිරිස් ගොඩේ තියෙන අර රැඹටි වෙච්ච එහෙමම කියමුකෝ නේ. ඉතා පුංචි මිරිස් කරල් වල අපි අටගන්නේ නැහැ. එහෙනම් අපි මේව අයින් කරනවා දැක්කද? එන එකක් ගහනයකින් මේගොල්ලෝ අයින් කළා දාන්න. ඒ જાතිය අයින් කරනවා විතරක් නෙමෙයි අපිට පුළුවන් මේගොල්ල ඊළඟ પરම්පරාව හදන්න ගන්නේ නැතුව. සෝබාදහම නම් මේක මේ જાතිය අයව සෝබාදහම විසින් අයින් කරලා තියෙනවා. දුර්වලයින්ට ප්‍රජනනය කරන්න අවස්ථාවක් නැහැ. ඒක සෝබාදහම ඇතුලේ තියෙනවා. අපි අන්න යාල ගියාම අපි දකිනවා අලි අතර පිරිමි සත්තු අතර අන්න ලොකු ගැටුම් තියෙනවා. මක් කරගන්නද? ශක්තිමත්ම පිරිමි සතා තෝරගන්න. ශක්තිමත්ම පිරිමි සතා තෝරගන්න අන්න ඔවුන් අතර දින ගණනාවක් තියෙන අන්න බොහොම නරක ක්‍රියාවලි තියෙනවා. සමහරවිට අපිට පහුගිය කාලේ වාර්තා වුණා හැම අන්න දල වලින් ඇනලා ඝාතනය කරපු අවස්ථාවක් තියෙනවා. මේ මොකටද මේ? මේ ඒ ප්‍රදේශයේ ඉන්න ශක්තිවන්තයා තෝරගන්න. එතකොට ශක්තිමත්ම ජීවියාට තමයි අන්න ගෑනු සතත් එක්ක ප්‍රජනනය කිරීමේ අවස්ථාව හම්බ වෙන්නේ. මේ අපි එහෙම නෙවෙයි. මේ අපි කෘතිමව කරන ඒවා. අපි විසින් මැදිහත් වෙලා කරන මුහුන් කරන ක්‍රියා නෙමෙයි. එතකොට අපි කරන්නේ අන්න උද්‍යාන විද්‍යාවේදී එහෙමත් නැත්නම් ගෙවතු වගාවේදී එහෙමත් නැත්නම් කුෂිකර්මාන්තයේදී අපි කරන්නේ මෙවැනි ප්‍රවේණි දර්ශ මේ જાතියේ ප්‍රවේණි දර්ශයක් ආවොත් ඒ ප්‍රවේණි දර්ශය අපි මක් කරනවද? ගහණෙන් අයින් කිරීම සිද්ධ කරනවා. ඒගොල්ලන්ව ප්‍රජනනය කරන්න ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බීජ අපි වගා කරන්න ගන්නෙ නැහැ. එහෙනම් අපි බිත්තර වී විදියට ගන්නෙ හොඳම අස්වැන්නක් ලැබෙන අපි ගත්තයින් පස්සේ සමහරවිට අපේ කුඹුරු යායවල් වල තියෙන වී වලින් අපි කියනවා අන්න අර මාමගේ වී වර්ගේ ඒක මේ සැරේ බොහොම ශක්තිමත් හැදිලා තියෙනවා. ලෙඩ රෝග අඩුයි. ඒගොල්ලන්ට අන්න වල් පැලෑටි වලට ලොකු ආක්‍රමණයක් කරන්න බෑ. අපි ඒ බීජ වර්ගය ගෙනල්ලා අන්න වපුරුමු කියන එක කරා. ඒතර අපි මොකද කරලා තියෙන්නේ? මේ අවස්ථාව අයින් කරලා දීලා තියෙනවා මේක සම්පූර්ණ. ඒ විතරක් නෙවෙයි. මේක අපිට දිගටම ගියයින් පස්සේ දැන් අපි දන්නේ නැහැනේ මෙයයි අතර වෙනස. දෙන්නම උස. හැබැයි මේගොල්ලෝ මුහුන් කරණය කළා අපිට පුළුවන් මක් කරන්නද? මේ තත්වයේ තියන අය විතරක් ගන්න. පේනවා. ඒතර මේ තත්වයයි කියන්නේ නොමුහුන්. පැහැදිලි. ඒතර මේගොල්ලන්ගේ තියෙන්නේ අන්න ඇලීල ප්‍රමුඛ ඇලීලමයි තියෙන ඉඳා වඩා හොඳම ප්‍රවේණි දර්ශය අපිට මක් කරගන්න පුළුවන්ද? හදා ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න එහෙමනම් ඔන්න අපි වචනයක් පැහැදිලි කරගත්තා. ඔබට ඒකත් එක්ක දිග විස්තරයක් තියෙනවා දරුවෝ. ඒවා පාඩම් කරගන්න. ඒවා ඊළඟ ප්‍රශ්නවලදී ඔබට වැදගත් වෙනවා. අන්තරාභිජනන අවපාතය යනු කුමක්ද? අන්තරාභිජනනයේ ප්‍රතිඵලයක් ලෙස ගහනයක ප්‍රවේණික යෝග්‍යතාවය අඩුවීම. මම කව පුළුවන් තරම් සිංහල අඩු කරන්න. සිංහල වලට ලකුණු දෙන්නේ නෑ. උත්තරේ ප්ලෑන් කරලා හරියට ලියන්න. යන්න ඊළඟ ප්‍රශ්නෙට. අන්තරාභිජනන අවපාතය වළක්වා ගැනීමට ගහනයක් කුමක් කළ යුතුද? මොකද්ද කරන්න ඕන කියලා මං කිව්වේ. ගහනය කරන්න ඕන මේ જાතිය අය ගහනයෙන් ඉවත් කිරීම. මේ නිලීන ලක්ෂණ දරන ජීවීන් නැත්නම් දුර්වල ලක්ෂණ දරන ජීවීන් ගහනයෙන් ඉවත් කිරීම හෝ ඒ දුර්වල ලක්ෂණ දරන ජීවීන්ට ඊළඟ પરම්පරාව බිහි කිරීම සඳහා අවස්ථාවක් නොදී සිටීම. කාරණා දෙකයි. බලන්න. අපි යමු උත්තරේට. අන්තරාභිජනන අවපාතය වළක්වා ගැනීමට ගහනයක් කුමක් කළ යුතුද? එක අන්න අපි කියනවා නිලීන ලක්ෂණ සහිත
ජීවීන් ගහනයෙන් ඉවත් කිරීම. ගහනයෙන් ඉවත් කිරීම. දෙක නිලීන ලක්ෂණ නිලීන ලක්ෂණ දරන ජීවීන්ට ඊළඟ පරම්පරාව නිලීන ලක්ෂණ දරන ජීවීන්ට ඊළඟ පරම්පරාව නිපදවීමට අවස්ථාවක් නොදී. පැහැදිලි. එකක් තමයි මේ දුර්වල ලක්ෂණ සහිත ජීවීන් ගහනයෙන් ඉවත් කරන එක. ඒ වගේම තමයි මේ දුර්වල ලක්ෂණ දරන ජීවීන්ට ඊළඟ පරම්පරාව නැත්තම් ප්‍රජනනය සඳහා අවස්ථාවක් ලබා නොදී සිටීම තමයි අන්න අපි මේ අන්තරාභිජනන අවපාතය වළක්වා ගැනීම සඳහා සිදු කළ යුතු වන්. ගන්න ඊළඟ ප්‍රශ්නේ. GMO භාවිතය GMO ල මේ genetically modified organism අපි කියනවා ජාන සුසංයෝගී ජීවී. එක් විශේෂයක ජානයක් තවත් විශේෂයකට ඇතුළු කරලා අන්න ජීවීන්ගේ අන්න අපි කියනවා මේ වෙනස් කරපු ජීවීන් ජාන වෙනස් කරපු ජීවි. අන්න ඇතිවිය හැකි ප්‍රතිලාභ මොනවාද? පැහැදිලිද? එකක් තමයි මේ GMO භාවිතා කිරීම නිසා ඔන්න අපි උදාහරණයක් ගන්නකො. වැඩි කිරි අස්වැන්නක් ලබා දෙන දෙනුන් කිරි දෙනුන් නිපදවී. අපේ දේශීය විශේෂ තියෙනු. අපි පිටරටින් ගෙන ආපු විශේෂ තියෙනවා. මේගොල්ලෝ මුහුන්කරණය කරලා අපේ දේශීය විශේෂවල නැති අර පිටින් ගෙන ආපු විශේෂවල තියෙන ගති ලක්ෂණ සහිත පරම්පරාවක් හදාගන්න. ඒතර ඒගොල්ලන්ගේ කිරි අස්වැන්න වැඩි. රෝගවලට ප්‍රතිරෝධීතාවය වැඩි. අපි මස් පිණිස ඇති කරන සතුන් නම් ඒගොල්ලන්ගේ බර කෙටි කාලයක් තුල වැඩි වෙයි. බිත්තර පිණිස ඇති කරන කුකුල්ලු නම් ඒගොල්ල බිත්තර දාන ප්‍රමාණය වැඩි වෙයි. මෙන්න මේ කියන කාරණා අපි අරන් තියෙනවා. ඒතර අපි කියනවා මොකක් කියලා? මේකෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිලාභ මොනවාද? එකක් තමයි අන්න ලෝක ආහාර අර්බුදය සඳහා ලෝක ආහාර අර්බුදය සඳහා විසඳුමක් වී ආහාර අර්බුදය විසඳ ගන්න හේතුවක් වෙනවා. ඇයි? වැඩි අස්වැන්නක් අපිට බිම් ප්‍රමාණය වැඩි කරන්න බෑනේ දරුවනේ. ලෝකයේ බිම් ප්‍රමාණය සීමිතයි. සහ ජනගහනය වැඩි වෙනවත් එක්කම මිනිස්සුන්ට ජීවත් වෙන්න බිම් ප්‍රමාණය තව වැඩි වෙනවා. මිනිස්සු භාවිතා කරන බිම් ප්‍රමාණය වැඩි වෙනකොට වගා බිම් එන්න කෙට්ටු වෙනවා. ඒතර වගා බිම් කෙට්ටු වෙනකොට වගාබිම් ප්‍රමාණය අඩු වෙනකොට අපිට කරන්න තියෙන්නේ බිම් ප්‍රමාණය වැඩි කරන්න බැරි හින්දා අස්වැන්න වැඩි කරගන්නේ. ඒතර අස්වැන්න වැඩි කරන්න අපිට සිද්ධ වෙනවා තාක්ෂණය භාවිතා කරන්න මොනවද? අන්න ජාන සුසංයෝගී ජීවි genetically modified organism. ජාන වෙනස් කරපු ජීවීන් අපිට මක් කරන්න වෙනවද? හදාගන්න පැහැදිලිද? එන එකෙන් අපිට පුළුවන් මොකක්ද? දෙකක් ලෝහක ආහාර අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන්. දෙක වැඩිවන ලෝක ජනගහනයට සරිලන පරිදි ආහාර සැපයුම පවත්වා ගැනීම. වැඩිවන ලෝක ජනගහනය සඳහා ආහාර සැපයුම පවත්වා ගැනීම සඳහා මේ අය අපිට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි එක අපි කියනවා මොකක් කියලාද? අපි දන්න එකක් තමයි මේ පොසිල ඉන්ධන. දැන් මේ හැම ක්‍රියාවලියක් පිටිපස්සෙම ඉන්නේ පොසිල ඉන්ධන. ඒතර අපි වගා බිම් වැඩි කරොත් අපිට වැඩි වැඩියෙන් යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න වෙනවා.
එතකොට වැඩි වැඩියෙන් යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න ගියාම ඒවා බොහොමයක් වැඩි කරන්නේ පොසිල ඉන්ධන වලින්. එතකොට ලෝකේ ඊළඟ අර්බුදයට එන්නේ පොසිල ඉන්ධන. එහෙනම් පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ පොසිල ඉන්ධන භාවිතයෙන් අයින් වෙන්න. ඒද අද මේ වෙනකොට දීර්ඝකාලීන විසඳුම් වලට ගිහිල්ලා ලෝකේ අන්න බලශක්තිය සඳහා පොසිල ඉන්ධන භාවිතය පුළුවන් තරම් ක්‍රමයෙන් ඔවුන් අඩු කරගෙන යන. ඔවුන් විකල්ප බලශක්ති වලට එන. සූර්ය බලය පාවිච්චි කරන්න. ඒකෙන් අන්න විදුලිය උත්පාදනය කරලා බොහෝ දේවල් අන්න විදුලියෙන් ක්‍රියාත්මක කරන තැනට ගේන. පැහැදිලි? ඒත් එක්ක අන්න විකිරණශීලී බල ගැන්වීම් කරන්න. හානි කර වුණත් සමහරලාට ඒවා බොහොම ආරක්ෂිත විදියට කරලා වැඩි විදුලියක් ජනනය කරගන්න. මේ බලශක්තියෙන් අයින් වෙන්න. ඒ කියන්නේ අන්න පොසිල ඉන්ධන වලින් අයින්. බොහෝ රටවල් ගල් අඟුරු වලින් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් අන්න ලෝකේ යන්නේ පාපැදියේ ඉඳලා මෝටර රථ දක්වා දුම්රිය දක්වා යන්නේ ඉලෙක්ට්‍රික්. පැහැදිලිද? අන්න ඉතින් ලෝකේ ගොඩක් ඒවා තව ඊළඟ අවුරුදු 10 15 ඇතුළතදී වෙන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් අද ඉඳලා ප්ලෑන් කරලා ඒවා වෙනස් කරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ පොසිල ඉන්ධන භාවිතය. මොකද අපි වගාබිම් වැඩි කරොත් මං කිව්වා පොසිල ඉන්ධන නාස්තියක් සිද්ධ වෙනවා. එහෙනම් අපිට මේකෙන් පුළුවන් මක් කරන්නද? පොසිල ඉන්ධන භාවිතය අඩු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. තුන්වෙනි එක අපි කියනවා මොකක් කියලාද? පොසිල ඉන්ධන භාවිතය අඩු කරගෙන. මෙන්න GMO ල නිපදවීමේ තියෙන ප්‍රතිලාභ අහිතකර තත්වයනුත් තියෙනවා. මේ ජෙනටිකලි ජාන සුසංයෝගී ජීවීන් ජාන වෙනස් කරපු ජීවීන් භාවිතයේ යම් යම් අහිතකර අතුරුඵලක් තියෙනවා. මේ අපෙන් අහන්නේ හිතකර ප්‍රතිඵල ටික. අන්න එකක් ලෝක ආහාර අර්බුදයට විසඳුමක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. දෙක වැඩි වන ලෝක ජනගහනයට සරිලන පරිදි ආහාර සැපයුම පවත්වා ගන්න දායක කරගන්න පුළුවන්. ඒත් එක තමයි පොසිල ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා මේ ක්‍රියාවලිය යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාවට අන්න ඊළඟ ප්‍රශ්නේ අපි ආවේ. ඊළඟ ප්‍රශ්නේ අපි එන්නේ ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාවට අයත් පද දක්වන්න. දීලා තියෙන පද හඳුන්වන්න කියලා කියන්න. එතන අපෙන් අහනවා මොකක් කියලාද? ගති ලක්ෂණ. දැන් ප්‍රශ්නයක් හදනකොට බොහෝ වෙලාවට මෙහෙම තමයි එන්නේ. දැන් මේ ප්‍රශ්නේ මේ ගති ලක්ෂණ කියන එක මීට කලිනුත් අපිට ව්‍යුහගත ප්‍රශ්නයක් පටන් ගන්නකොටම ආවා. එතන අපිට කියනවා ජීවීන් තුල දකින්න පුළුවන් ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේද. අන්න අපි කියනවා ගති ලක්ෂණ. ජීවීන් තුල දකින්න පුළුවන්. පැහැදිලි? ජීවීන් තුල දැකිය හැකි ජීවීන් තුල පවතින ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේද. අපි කියනවා මොනවා කියලාද? ගති ලක්ෂණ කියලා කියන. අපිට හම්බෙච්ච හැමේ වර්ණය හිසකෙස් වල ස්වභාවයනේ ඔය කියන ඒවා අපි කියන්නේ මේ ගති ලක්ෂණ. අපි ඉහළ ඉඳලා පහළට ගත්තයින් පස්සේ අපිත් එහෙම ගති ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. උසද මිටිද අන්න හැමේ පාට කොයි වගේද? හිසකෙස් වල ස්වභාවය කොයි වගේද? දිව රෝල් කරන්න පුළුවන්ද බැරිද? කම්පිති වල ස්වභාවය කොයි වගේද? ඇස් වල වර්ණය කොයි වගේද? මෙන්න මේ කියන කා. ඊළඟට අපිට හම්බ වෙනවා ඥානෙ. අන්න මොකද්ද ඥානයක් කියන්නේ? හැබැයි ඥානයේ අර්ථ දැක්වීම ටිකක් දිගයි. ඒ කරුණු සියල්ල මේ අර්ථ දැක්වීම ඇතුලේ තියෙනවා. පැහැදිලි? ඒතර ඥානයක් කියලා කියන්නේ ජීවීන්ගේ මොන බලංගින මං ඉස්සෙල්ලා ඔක පැහැදිලි කිරීම කරගෙන ඉන්නේ. අන්න අපෙන් බලාපොරොත්තුව ඥානෙ ජීන් එක ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ කීපයක්. එතකොට ඥානයක් මගින් ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ
කීපයක් තීරණය කිරීම සිද්ධ කරනවා. මෙය මේ DNA වල තියෙන මේ DNA එක. DNA දාම කොටසක් නේ. අපිට හම්බෙන part of the DNA. අන අපි කියනවා ජීන් එකක් කියලා. DNA දාම කොටසක්. එතකොට ඔය DNA කොටස මගින් මෙන්න මේ කෑල්ල මගින් ඔන්න බලන්න. මේ DNA දාම දෙක හයිඩ්‍රජන් බන්ධන කැඩිලා වෙන් වෙනවා. ඇඩිනීන් තයිමීන් එක ගුවැනීන් සයිටෝසින් සයිටෝසින් ගුවැනීන් තයිමීන් ඇඩිනීන් අන්න. අපි දන්නවා DNA තියෙන්නේ සෛලයක න්‍යෂ්ටි. න්‍යෂ්ටියෙන් එළියට යන්න බෑ. එහෙනම් මේ ප්‍රෝටීන සංශ්ලේෂණයේදී මේ DNA වලට එළියට යන්න බැරි හින්දා ඔය DNA අණුව තීරණය කරනවා. එයාගේ තියෙන තොරතුරු ටික දෙන්න mRNA එකකට එනවා mRNA අණුව. කවුද මේ mRNA? එතකොට මේ DNA වල භස්ම අනුක්‍රමය පිටපතක් විදියට ගන්නවා කවුද mRNA අණුව. පැහැදිලි අපි ගමුකෝ මේක තමයි අන්න අපිට හම්බෙන මේකට අනුව තමයි පිටපත හදන්නේ කියලා. ඇඩිනීන් නම් mRNA වල තියෙන්න ඕන තයමින්. හැබැයි අපි දන්නවා RNA වල තයමින් නැහැ හින්දා යුරැසින්. ගුවැනින් නම් සයිටෝසින්. සයිටෝසින් නම් ගුවැනින්. තයමින් නම් ඇඩිනීන්. ඕකනේ ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී ප්‍රතිලේඛනය කියන්නේ. DNA වලින් mRNA පිටපතක් ගන්න එක. එතකොට චුට්ටක් දරුවෝ දැනන් තියෙන්න ඕන. ඇඩිනීන් අනුපූරක භස්මය ඇඩිනීන් නම් තයමීන්නේ. තයමීන් RNA වල නෑ. ඒවා පාඩම් කරලා තියාගන්න ඕනේ මේක තර්කයක්. හැමතිස්සෙම ඇඩිනීන් බැඳෙන්නේ තයමීන් එක තමයි. ගුවැනින් බැඳෙන්නේ සයිටෝසින් එක තමයි. පැහැදිලි? හැබැයි ඉතින් ඇඩිනීන්ට තයමීන් නැත්තම් බැඳෙන්න ඇඩිනීන් බැඳෙන්නේ කාත් එක්කද? අන්න යුරැසිල් එක්ක. මොකද හේතුව RNA වල අන්න තයමීන් නැහැ. ඒ වෙනුවට තියෙන යුරැසිල්. දැන් මේ හැදෙන mRNA අණුව අන්න සෛලේ න්‍යෂ්ටියේ සිදුරු තුලින් එළියට යනවා. මේ mRNA එක යනවා. කාව හම්බෙන්නද යන්නේ? mRNA එක යනවා රයිබෝසෝම හම්බෙන්න. මොකටද රයිබෝසෝම හම්බෙන්නේ? රයිබෝසෝම තමයි ප්‍රෝටීන් හදන්නේ. එතකොට ගියයින් පස්සේ මෙන්න බලන්න. මෙයා යනවා අන්න රයිබෝසෝම හම්බ වෙන්න. දැන් මේ ඉන්නවා රයිබෝසෝම. මේ රයිබෝසෝම තුලින් මේ mRNA ගිහිල්ලා tRNA ඇමයිනෝ අම්ල අරන් එනවා. ඒ tRNA අරන් එන ඇමයිනෝ අම්ල මගින් මේ mRNA කියන පණිවිඩයට අනුව මෙතනින් එළියට එනවා. මොකද්ද? අන්න ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් සහිත පැහැදිලි ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් සහිත පොලිපෙප්ටයිඩ්. ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් සහිත පොලිපෙප්ටයිඩ්. එතකොට මේ ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් සහිත පොලිපෙප්ටයිඩය තීරණය කරන්නේ කවුරු මගින්ද? මේ ජානය මගින්. එතකොට අපි කිව්වා මොකක් කියලාද? ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ කීපයක් තීරණය කරන පොලිපෙප්ටයිඩ් එක අන්න ඇමයිනෝ අම්ල අණුපිළිවෙල ප්‍රෝටීන් එක නැත්නම් පොලිපෙප්ටයිඩ් එක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන DNA වල අන්න භස්ම අනුක්‍රමයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? ජානයක් ලෙස හඳුන්වනවා. එතකොට ඔය කාරණා ටික ඔක්කොම තියෙද මම දැක්කේ. මේ ඔයගොල්ලන්ට මං කිව්වේ වෙන වැඩේ. එතකොට ජාන මගින් තමයි ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්නේ. කොහොමද කරන්නේ? අන්න මේකේ DNA කොටසක් තියෙන්නේ. ඒ කොටස මගින් mRNA පිටපතක් හදා ගන්නවා.
ඒක න්‍යෂ්ටියෙන් එළියට ගිහිල්ලා රයිබෝසෝම ලව්වා මේ mRNA වලට අනුරූපව අන්න පොලිපෙප්ටයිඩයක් හද. එතන මේ පොලිපෙප්ටයිඩේ තියෙන ඇමයිනෝ අම්ල අණුපිළිවෙල ජානයක භස්මාණුපිළිවෙලට සමානයි. ඒතර ජානයක භස්මාණුපිළිවෙල මගින් පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙලක් තීරණය කරා. ඔය ටික අපේ උත්තරේ තියෙනවා. ඒක ටිකක් දිග උත්තරයක්. ටිකක් දිග උත්තරයක්. ඉතින් අපි උත්තරේ ගොඩනගමු. අපි උත්තරයක් හදමු ඕකට. ජානය ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ කීපයක් තීරණය කිරීම සඳහා දායක වන පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන බලන්න මේ මේ පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන්න ජානයක් මගින් මේ ජානය තමයි මේ කෑල්ල තමයි මම මේ විශාල කරලා පැහැදිලි. අණුපිළිවෙල තීරණය කරන ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ කීපයක් තීරණය කිරීම සඳහා දායක වන අන්න පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන DNA වල නියුක්ලියෝටයිඩ් නියුක්ලියෝටයිඩ වෙනුවට ඔබට නයිට්‍රජනීය භස්ම කියලා ලියන්න පුළුවන්. නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල අන්න අපි කියනවා ජානයක්. ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ කීපයක් තීරණය කිරීම සඳහා දායක වන පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන DNA වල නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලකි කිව්වත් ඇති. නැත්නම් DNA වල නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලක් ජානයක් ලෙසමක් කරනවද හඳුන්වනවා දකින්න පුළුවන්. එතකොට මේ මෙන්න මේ ටිකට ලකුණු හම්බ වෙනවා. ජීවීන්ගේ ලක්ෂණ එකක් හෝ කීපයක් තීරණය කිරීම සඳහා දායක වන පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අණුපිළිවෙල තීරණය කරන DNA වල අනුයාත භස්ම එහෙමත් නැත්නම් භස්මානුක්‍රමයක් එහෙමත් නැත්නම් නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලක් ගන්න අපි කියනවා මොකක් කියලාද? ජානයක් ලෙස හඳුන්වනවා දකින්න පුළුවන්. පැහැදිලිද? ඔන්න අපිට හම්බ වෙච්ච මේ ප්‍රශ්නයට අදාළ උත්තරේ. අන්න අපෙන් ඇහුවේ ප්‍රවේණි විද්‍යාවේ වාග්මාලාවට අයත් පද දෙකක් දීලා හඳුන්වන්න කියලා. එකක් ගති ලක්ෂණ අනිත් එක ජානය. යන්න ඊළඟ ප්‍රශ්නේ. ආවේනීය පිළිබඳ මෙන්ඩල්ගේ ස්වාධීන සංරචන නියමයේලි. මෙන්ඩල්ගේ ස්වාධීන සංරචන නියමය කියලා කියන්නේ දෙවනි නියම. ඒතර දෙවනි නියමයේ කියනකොටම මේ ටිකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු දරුවෝ දන්නවා අපි
මං කෝක පාඩම් කරන්න එපා. දෙවෙනි නියමයේ කියපු ගමන් අන්න ගන්න මේ විදිහ එකක් capital T simple T capital R simple R. මුහුණුකරණය කරනවා capital T simple T capital R simple R. පැහැදිලිද? එතකොට දෙවෙනි නියමයෙන් කියන්නේ මේ දෙවෙනි නියමයෙන් කියන්නේ අන්න මේ ජන්මානු හදනකොට ඇලීල වෙන්වීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. එක් ලක්ෂණයකට අදාළ ඕනෑම ඇලීලයකට අනෙත් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයත් එක්ක ස්වාධීනව සංරචනය වෙන්නත් පුළුවන්. එනම් වියුක්තියයි සංරචනයයි දෙකම සිද්ධ වෙනවා. මොකේදද? අන්න මෙන්ඩල්ගේ දෙවන නියමයේදී. පැහැදිලිද? කියන්නේ මේක. එතකොට මේ උස කියන එක capital T simple T. අපි කියමු රළු බීජ capital R simple R. එහෙනම් අපි කියනවා ජන්මානු හදනකොට මෙයා මෙයාත් එක්ක ගියා capital T capital R. මෙයා මෙයාත් එක්ක ගියා capital T simple R. මෙයා මෙයාත් එක්ක ගියා අන්න simple T capital R. මෙයා මෙයාත් එක්ක ගියා simple T simple R. මේ විදිහටම මේ පැත්තේ ජන්මානු හතර. ඕක තමයි අපිට හම්බෙන මෙන්ඩල්ගේ දෙවන නියම. එතකොට මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් කියවෙන්නේ වියුක්තියයි සංරචනයයි. පැහැදිලිද? අන්න එහෙනම් අපි කියනවා ලක්ෂණයක් තීරණය කරන සාධක ජන්මානු සෑදීමේදී වෙන්වීම සිද්ධ වෙනවා. එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයක් අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ජන්මානු සෑදීමේදී ස්වාධීනව සංරචනය වීම සිදුවේ. අපි ලියමු. මෙන්න අපිට හම්බ වෙන උත්තරේ. ලක්ෂණ තීරණය කරන සාධක ජන්මානු සෑදීමේදී වෙන්වීම සිදුවන අතර එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයක් අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ජන්මානු සෑදීමේදී ස්වාධීනව සංරචනය වීම සිදුවේ. ඔන්න මෙන්ඩල්ගේ දෙවන නියමය. මේක පාඩම් කරන්නේ නෑ. අර මම ජන්මානු ගත්ත විදිහටම ප්‍රවීණ දර්ශ ටිකක් අරගෙන ජන්මානු අරගෙන බලන්න එකෙන් මතක තියාගන්න. ලක්ෂණ තීරණය කරන සාධක ජන්මානු සෑදීමේදී වෙන්වීම සිදුවන අතර එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයක් මේ සාධකයක් කියන වචන වෙනුවෙන් දරුවෝ ඇලීලයක් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉතින් මෙන්ඩල් කියපු එකම කියමු. මේක මෙන්ඩල්ගේ දෙවන නියමය. සාධකයක් අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ජන්මානු සෑදීමේදී
අන ස්වාධීනව සංරචනය වීම සිදු වෙනවා. පැහැදිලි. ඒක තමයි කියන්නේ අපි ඔප්පු කරලා පෙන්නවා කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R වගේ එකකින් අන්න ජන්මානු හදනකොට මොකද කිව්වේ මේ ඇලීල වෙන් වෙනවා කිව්වම ඒ විතරක් නෙමෙයි මේ ඇලීල වෙන් වෙනවා වෙන් වෙලා ජන්මානු හදනකොට මේ ඕනෑම ඇලීලයකට මේ උස කියන එකට අදාළ ඕනෑම ඇලීලයකට මේ රළු බීජ කියන ඕනෑම ඇලීලයක් එක්ක අන්න කැමති පරිදි සංරචනය වෙන්න පුළුවන් කියලායි කිව්වේ. ආන්න ඒක උත්තරේට ඕනේ. හැබැයි මේකෙන් තමයි අපි මෙන්ඩල්ගේ දෙවන නියමයක් කරන් තියාගන්නද පාඩම් කරලා තියාගන්න. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. P ශාකයක කහ පැහැති කැපිටල් Y රැලි වැටුණු R බීජ සඳහා තිබිය හැකි ප්‍රවේණි දර්ශ මොනවාද? අපෙන් අහනවා P ශාකයක් ගෙවතු මෑ ශාකයක් නැත්නම් පීසම් සැටයිවම් කහ පැහැති සංකේතය දීලා තියෙනවා පුතේ කැපිටල් Y කියලා. හා රැලි වැටුණු බීජ දීලා තියෙනවා සිම්පල් R. බීජ සඳහා තිබිය හැකි ප්‍රවේණි දර්ශ මොනවාද? එතකොට කැපිටල් Y ආන් කහ පාටනේ. ඒ වගේම කැපිටල් Y සිම්පල් Y කැපිටල් Y සිම්පල් Y ඒත් කහ පාට. රැලි වැටුණු බීජ කියලා කියන්නේ සිම්පල් R. එහෙනම් සිම්පල් R මෙයත් සිම්පල් R සිම්පල්. පැහැදිලිද? එහෙනම් අපිට දීලා තියෙනව මොනවාද? කහ පාට කැපිටල් Y ලු රැලි වැටුණු සිම්පල් R ලු. බීජ සඳහා තියෙන්න පුළුවන් අන්න ප්‍රවේණි දර්ශ මොනවාද? කැපිටල් Y වලිනුත් කහ කැපිටල් Y සිම්පල් Y වලිනුත් කහ අන්න රැලි වැටුණු බීජ සිම්පල් R අන්න. පැහැදිලිද? මෙන්න මේ දෙක තමයි අපිට තියෙන්න පුළුවන් ප්‍රවේණි දර්ශ දෙක. බලන්න ඕකත් එක්ක සම්බන්ධද කියලා ඊළඟ ප්‍රශ්නේ. ඉහත තුනෙහි අන්න සම්බන්ධයි. මේ දීලා තියෙන මෙන්න ප්‍රවේණි දර්ශ දෙක. මුහුන් කරන යන්න දීලා තියෙන P ශාක කහ පැහැති කැපිටල් Y ලු රැලි වැටුණු සිම්පල් R කියලා දීලා තියෙනවා. ඉහත තුනෙහි සඳහන් ශාකයේ පරීක්ෂා මුහුමකට භාජනය කළ විට කහ පැහැති රැලි වැටුණු බීජ සහිත ශාක සහ කොළ පැහැති රැලි වැටුණු බීජ සහිත ශාක එකට එක අනුපාතයක් ලැබුණි. එම P ශාකයේ ඉහත ලක්ෂණය සඳහා ප්‍රවේණි දර්ශය වන්නේ අන්න. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න මේගොල්ල පරීක්ෂා මුහුමකට ලක් කරලා තියෙන්නේ. මෙයාද දන්නෙත් නැහැ මෙයාද දන්නෙත් නැහැ. හැබැයි ලැබෙනවලු එකට එක අනුපාතයක් ලැබෙනවලු. එහෙනම් ඉතින් මේ දෙකම මුහුන්කරණය කරලා බලන්න ඕන. හැබැයි ඉතින් ඔබ ප්‍රවේණිය ගැන මෙච්චර කාලයක් අපිත් එක්ක ඉඳලා මේක දිහා බලපු ගමන් දැන් කියන්න පුළුවන් මේ මෙයා පරීක්ෂා මුහුමකට ලක් කළොත් මොනවද හම්බෙන්නේ? මෙයා පරීක්ෂා මුහුමකට ලක් කළොත් මොනවද හම්බෙන්නේ කියලා නිකන් අපිට පේනවා. පැහැදිලි? නමුත් අපි එහෙම පේන එකට උත්තරේ ගන්නෙ නෑ. අපි උත්තරේ අරගන්න යනවා. මොකද්ද ලැබෙනවා කියලා කියන්නේ? අපිට ලැබෙනවලු අන්න පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම කහ පැහැති රැලි වැටුණු බීජ සහිත ශාක කොළ පැහැති රැලි වැටුණු බීජ සහිත ශාක එකට එක අනුපාතයක් ලැබේ. එහෙමනම් P ශාකයේ ඉහත ලක්ෂණය සඳහා ප්‍රවේණි දර්ශය වෙන්නේ. එහෙනම් මුහුන්කරණය කරලා බලමු. අපි දෙකම කරලා බලමු. මේ බලන්න. එකක් තමයි ජනකයෝ මේ විදියට අන්න ජනකයින් ඉන්නවා කැපිටල් Y කැපිටල් R සිම්පල් R මේක එක්කෙනෙක්නේ. එයා මුහුන්කරණය කරන්න කියන්නේ පරීක්ෂා මුහුමක්. සිම්පල් Y සිම්පල් R එහෙනම් ජන්මානු ගන්න. ආන්න එකක් කැපිටල් Y සිම්පල් R එක ජන්මානු. එකයිනේ හම්බෙන්නේ. මේ පැත්තේ සිම්පල් Y සිම්පල් R. දැන් මෙහෙම ලියන්න ඕනේ නැහැ. දරුවන්ට කෙලින්ම පුළුවන් මේවා ගන්නද? කැපිටල් Y සිම්පල් R. එතකොට 100% හම්බෙන්නේ මෙයා විතරයි. අන්න කහ පාට රැලි වැටුණු බීජ විතරයි හම්බෙන්නේ. එහෙනම් මේ ජනකයා මෙයා වෙන්න පුළුවන්.
උත්තරේට ජනකයා යා වෙන්න බෑ. එහෙනම් මේ මුහුම ආන්න අපිට වැඩක් නැහැ. පැහැදිලි. එහෙනම් මෙයා වෙන්න බෑ ජනකයා. එහෙනම් අපි මෙයාව අයින් කරා. එහෙනම් ඊළඟ එක්කෙනාද කියලා බලමු. පැහැදිලිද? අපි යාව අයින් කළා දාමු. විභාගෙට ගිහිල්ලත් එහෙමයි යා වරදින්නේ නැහැ එතකොට. අන්න. එහෙනම් ඊළඟ එක්කෙනා ගමු. කවුද අපිට හම්බෙන්නේ ජනකයෝ? කැපිටල් Y සිම්පල් R සිම්පල් R මුහුණකරණය කරනවා අන්න පරීක්ෂා මුහුමක්නේ අපිට හම්බ වෙන සිම්පල් Y සිම්පල් R සිම්පල් R ජන්මානු අන්න ජන්මානු වර්ග දෙකක් එනවා පේනවා. මෙයා මෙයත් එක්ක ගියා. කැපිටල් Y සිම්පල් R එකයි. කැපිටල් Y සිම්පල් R එකයි. මෙයා මෙයත් එක්ක ගියා. ඊට පස්සේ අපි හම්බෙනවා මෙයා අන්න මෙයත් එක්ක. මෙයා මෙයත් එක්ක. සිම්පල් Y සිම්පල් R. දැන් ගැටලුවක් නැහැ. කැපිටල් Y සිම්පල් R සිම්පල් Y අන්න සිම්පල් R. ජන්මානු දෙකක් හම්බ වෙනවා. මේ පැත්තේ එකයි හම්බෙන්නේ. සිම්පල් Y සිම්පල් අන්න. එතකොට දැන් ඔන්න ජනිතයෝ අපිට හම්බෙනවා. ජනිතයින් කවුද ජනිතයෝ? මෙයා මෙයත් එක්ක ගියා. කැපිටල් Y සිම්පල් R සිම්පල් R. කහ රැලි වැටුණුනේ. කහ රැලි වැටුණු. මෙයා මෙයත් එක්ක ගියා. සිම්පල් Y සිම්පල් R සිම්පල් R. කවුද? කොළ රැලි වැටුණු. එකට එක. බලන්න ගාන යාද කියන්නේ කිය. කවුද හම්බුනේ? කහ රැලි කොළ රැලි. ඒ ගණන් හරි දිගට තියෙන්න පුළුවන්. ඔහොම නෙමෙයි. පිටු භාගයක විතර ගානක් තියෙන්නත් පුළුවන්. දිගෝ එකක්. හැබැයි එක තැනකින් ලස්සනට පටන් ගත්තයින් පස්සේ මේක පිළිවෙලට කරගෙන ගිය හැකි කලබල වෙන්න එපා. තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත් මක් කරන්නද? නිදහසේ කරගෙන යන්න. තියෙන මොකද්ද? ඉහත තුනෙහි සඳහන් ශාකයේ පරීක්ෂා මුහුමකට අන්න අපිට දෙන්නෙක් හම්බෙන්න ඕනේ. ඒ දෙන්නගෙන් පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම කහ පැහැති රැලි වැටුණු බීජ සහිත ශාක සහ කොළ පැහැති රැලි වැටුණු අන්න කහ පාට රැලි වැටුණු බීජ කහ පාට රැලි වැටුණු බීජ ඔව් මෙති කොළ පාට රැලි වැටුණු බීජ හරි අන්න එකට එක අනුපාතයකින් ලැබෙන එම පී ශාකයේ හිත ලක්ෂණය සඳහා ප්‍රවේණි දර්ශය වන්නේ එනම් මොකද්ද මේ ලක්ෂණය සඳහා ප්‍රවේණි දර්ශය වෙන්නේ ඒ ලක්ෂණය සඳහා ප්‍රවේණි දර්ශය මෙන්න පිළිතුර කැපිටල් Y සිම්පල් R සිම්පල් R මේ දරුවෝ ලියනකොට මේ කැපිටල් සිම්පල් ලකුණු මක් කරන්න ඕනද? හරි කල්පනාවෙන් ලියන්න වරද්ද ගන්න නැතුව කැපිටල් ලකුර එක ලොකුවට ගන්න සිම්පල් ලකුර පොඩියට ඒ පිළිවෙලට ලියවන්න නැත්නම් අපි අකුරු දෙක හොයාගන්න බැරුව ගියොත් අන්න ප්‍රශ්න පත්‍රය බලනකොට අපරාධයක් ලකුණු අහිමි වෙන්න පුළුවන්. බොහොම ලේසි ප්‍රශ්නයක්. කාලය යන්නේ නැහැ. මම පැහැදිලි කරන්න කාලයක් ගත්තා. ඔබට මේක ටක් ගාලා බලපු ගමන් කියන්න පුළුවන්. නිකමට බලන්න මේක දිහා බලපුවාම මෙයා පරීක්ෂා මොහොමකට ලක් කරන්න. සිම්පල් Y සිම්පල් R සිම්පල් R. එතකොට නිකන් හිතන්නකෝ මේ එක ජන්මානුවයි හම්බෙන්නේ. කැපිටල් Y සිම්පල් R මේ පැත්තේ අන්න සිම්පල් Y සිම්පල් R එන එක ජීවියයි හම්බෙන්නේ. එයා වෙන්න බෑ. එහෙනම් මෙයා තමයි ආන්න කියලා කෙලින්ම ගන්නත් පුළුවන්. හැබැයි කොලේක ලියලම ගන්න එක වඩා අන ප්‍රායෝගිකයි. යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඉහත හතරෙහි පරීක්ෂා මුහුමට භාජනය කළ ශාකය මිටි ලක්ෂණය පෙන්වයි නම් එම ශාකයේ සෝපරාගණයෙන් ලැබෙන ප්‍රජනිතේ ඉහත සඳහන් ලක්ෂණ තුනම සඳහා ප්‍රවේණි දර්ශ අනුපාත සොය. ඉහත සඳහන් ලක්ෂණ තුනම සඳහා ප්‍රවේණි දර්ශ අනුපාත සොය. බලන්නකො හරි ලස්සනයි වැඩේ. ඉහත තුනෙහි පරීක්ෂා මුහුමට භාජනය කළ ශාකය. අපි මෙතන උත්තරේ ලියන්න නැතුව අපි පොඩක් වෙනම උත්තරේ ගමු බලන්න.
ඉහත පරීක්ෂා මුහුමට භාජනය කළ ශාකය මිටි ලක්ෂණය පෙන්වයි නම් ඒ කියන්නේ අපිට හම්බෙච්ච ශාකය කෝකද මේකනේ දරුවෝ කැපිටල් Y සිම්පල් Y සිම්පල් R සිම්පල් R මෙන්න මේ කියන ශාකය මොන ලක්ෂණය පෙන්නනවලුද මේක මිටි එකක්ලු මිටි ලක්ෂණය සිම්පල් T පෙන්නනවලු එම ශාකය සෝපරාගණයෙන් ලැබෙන ප්‍රජනිතය අන්න මොකද කියන්නේ එහෙනම් මේකට තමයි කහ පැහැදිලිද අන්න අපි කිව්වා කැපිටල් Y සිම්පල් Y නම් අපිට හම්බුනේ අපි ගානට එන්න මේ අපිට හම්බෙලා තියෙන කහ රැලි වැටුණු බීජ පැහැදිලිද එහෙනම් මෙයා කවුද මේ අපිට හම්බ වෙන මේ කහ රැලි වැටුණු දැන් තව එක්කෙනෙක් එළියට එනවා මම මෙතන ලියන්නම් කහ රැලි වැටුණු ඊළඟ ලක්ෂණය මොකක්ද කියන්නේ යා මිටි ලක්ෂණය පෙන්වනවලු ඉහත හතරෙහි පරීක්ෂා මුහුමට භාජනය කළ ශාකය මිටි ලක්ෂණය පෙන්වයි නම් එම ශාකයේ සොපරාගණයෙන් ලැබෙන ප්‍රජනිතයේ ඉහත ලක්ෂණ තුනම සඳහා ප්‍රවේණ දර්ශානුපාත සොයන්න ඉහත ලක්ෂණ තුනම සඳහා ප්‍රවේණ දර්ශානුපාත සොයන්න පැහැදිලිද මෙහෙන් බලන් ඉන්න මොකක්ද කියන්නේ මේකට එල්ලන්න තව එක්කෙනෙක් කවුද ගන්න සිම්පල් T කවුද කහ රැලි වැටුණු මිටි ශාක මොක නෙවෙයි කහ රැලි වැටුණු මිටි ශාක එම ශාක සෝපරාගණයට ලක් කරන්න තියෙන එහෙනම් ඔන්න අපි කෙලින්ම ලියන්න ගමු දැන් ඉතින් දැන් අපිට පුළුවන් වැඩි මේ අන්න ජනකයින් අපි ලියනු කවුද ජනකයෝ කැපිටල් Y සිම්පල් Y සිම්පල් R සිම්පල් R සිම්පල් T මුහුන් කරන එකත් එක්කද මේ සෝපරාගණය කරන්න කැපිටල් Y සිම්පල් Y සිම්පල් R සිම්පල් R සිම්පල් T අත ලක්ෂණ තුනක් තියෙන ලක්ෂණ තුනක් අපිට හම්බෙන එතකොට මෙන ජන්මානුමේ මොනවාද ජන්මානු අන්න එක ජන්මානුවක් අපිට හම්බෙනවා කැපිටල් Y සිම්පල් R සිම්පල් T එකක් අනිත් එක සිම්පල් Y සිම්පල් R සිම්පල් T මේ පැත්තේ මේ කැපිටල් Y සිම්පල් R සිම්පල් T එකක් සිම්පල් Y සිම්පල් R සිම්පල් පැහැදිලිද දැන් අපිට ඔන්න ජන්මානු අපිට හතරක් හම්බෙයි පැහැදිලිද දැන් අපිට ඔය ජන්මානු හතර පනට් ස්කෝයාරයකට දාගත්ත හැකියි දැන් මෙහෙම්මම ගන්නවට වඩා මෙයාට මෙයත් එක්ක ගිය හැකි මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක යනවට වඩා අපිට ලේසි මේක පනට් කොටුවකටම දාගන්න එක එතකොට අපි මොකද කරන්නේ ඕක බලන්න මෙතන අන්න ජන්මානු කැපිටල් Y සිම්පල් R සිම්පල් T එකක් සිම්පල් Y අන්න සිම්පල් R සිම්පල් T අපෙන් ගානේ කියන්නේ ඉහත පරීක්ෂා මුහුමට භාජනය කළ ශාකය අපි පරීක්ෂා මුහුමට භාජනය කළේ මෙයා පැහැදිලි එයාවයි ගන්න තියෙන්නේ ඔතනින් අපි ගන්නවා මොකද්ද මෙන්න පනට් ස්කෝයාර් එක අපි ගත්තා
कैपिटल Y, सिंपल R, सिंपल T, सिंपल Y, सिंपल R, सिंपल T. මේ පැත්තේ कैपिटल Y, सिंपल R, सिंपल T. මේ අපිට හම්බ වෙන सिंपल Y, सिंपल R, सिंपल T. तरी අකුරු ලියද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. එතකොට මෙතන අපිට හම්බ වෙනවා कैपिटल Y, सिंपल R, सिंपल T, सिंपल T. මෙතන අපිට හම්බ වෙනවා कैपिटल Y, सिंपल R, सिंपल T, सिंपल T. මෙතන අපිට හම්බ වෙනවා कैपिटल Y, सिंपल Y, कैपिटल Y, सिंपल Y, सिंपल R, सिंपल T, सिंपल T. මෙතන අපිට හම්බ වෙනවා අන්න सिंपल Y, सिंपल R, सिंपल T, सिंपल T. එතකොට ඔන්න අපි ගත්තා. එතකොට අපෙන් අහන්නේ ඔන්න අපි ගත්තා මුහුණුකරණය කළ ඊළඟ පරම්පරාව අපි අරගෙන තියෙන්නේ. මෙන්න ඊළඟ පරම්පරාව අරන් තියෙනවා. අපෙන් අහන්නේ එම ශාක්‍ය සෝපරාගණයෙන් ලැබෙන ප්‍රජනිතයේ ඉහත සඳහන් ලක්ෂණ තුනම සඳහා අන ප්‍රවේණි දර්ශානුපාත සොයන්න. ඉතින් को प्रवेणी दर्शानुपात अन्न අපිට හම්බ වෙනවා प्रवेणी दर्श अनुपात. මෙන්න ප්‍රවේණි දර්ශ අනුපාත. අපි මේවා දරුවෝ රවුම් කරමු නැත්නම් පටල ගන්නවා ඕගොල්ලෝ ජන්මානු රවුම් කරමු. අන්න එකක් අපිට හම්බ වෙනවා कैपिटल Y, सिंपल R, सिंपल T, सिंपल T. එක පැහැදිලිද? මේ දෙන්නම कैपिटल Y, सिंपल R, सिंपल T, सिंपल T. මෙයාගෙන් එක්කෙනයි ඉන්නේ. මෙයාගෙන් කී දෙනෙක් ඉන්නවද? අන්න දෙන්නෙක් ඉන්නවා. ඊළඟ එක්කෙනා මොකද්ද? ඊළඟ එක්කෙනා අපිට හම්බ වෙනවා අන්න අපි කියමු මෙයා सिंपल Y, सिंपल R, सिंपल T, सिंपल T. කීයක්ද? එකයි. මෙන්න ප්‍රවේණි දර්ශානුපාත ටික कैपिटल Y, सिंपल R, सिंपल T, එකයි. මේ දෙන්නම कैपिटल Y, सिंपल R, सिंपल T, දෙකයි. सिंपल Y, सिंपल R, सिंपल T, එකයි. ආන්න අනුපාතය 1ට 2ට එකයි. මෙන්න උත්තරේ. එතකොට අපෙන් කියන්නේ හොඳට බලන්න. ඉහත හතරේ පරීක්ෂා මුහුමට භාජනය කළ ශාකය මිටි ලක්ෂණය පෙන්නනවලු. එතකොට ඒක අන්න අපි කියනවා මේ ලක්ෂණ දෙකට අමතරව මිටි ලක්ෂණය පෙන්නනවලු. එතකොට ඒගොල්ල සොපරාගණයෙන් අන්න ලැබෙන ලක්ෂණ තුනම සඳහා ප්‍රවේණි දර්ශ අනුපාත සොයන්න. මෙන්න අපි ගත්තා ජන්මානු ටික ගත්තා පනට් ස්ක්වයර් එකට දැම්මා දාලා ඉවරලා යමක් කරාද? අන්න මෙන්න අපිට ගත්ත ප්‍රවේණි දර්ශ අනුපාත ටික 1ට 2ට පැහැදිලිද? ඒ තියෙන ඉඩ හොඳටම ප්‍රමාණවත්. ඒක අපිට පුළුවන්මක් කරන්නද? අපිට බොහොම පැහැදිලිව උත්තරේ ගන්න පුළුවන්කම තියෙන. ඔන්න ප්‍රවේණි දර්ශ අනුපාතය අපිට ආවා කීයයි කියලාද? 1ට 2ට 3යි කිය. යන්න ඊළඟ ගාන බලන්න. වර්තමානයේදී සත්ව හා ශාක අභිජනනය සඳහා වඩාත් පුළුල්ව යොදා ගන්න ප්‍රවේණි විද්‍යාත්මක මූලධර්ම 3ක් සඳහන් කරා.
ප්‍රවේණ විද්‍යාත්මක මූලධර්ම 3ක් සඳහන් කරා. පැහැදිලිද? අන්න අපිට හම්බ වෙන ප්‍රවේණ විද්‍යාත්මක මූලධර්ම 3ක් සඳහන් කරන්න කියලා කියනවා. එකක් අන්න අපිට හම්බ වෙන ප්‍රවේණික විකරණ. දෙක බහුගුණකතාවේ. තුන විකෘති අභිජනනය. අන්න වර්තමානයේදී සත්වහා ශාකා අභිජනනය සඳහා වඩාත් පුළුල්ව යොදා ගන්නා ප්‍රවේණ විද්‍යාත්මක මූලධර්ම 3. මේ ප්‍රවේණික විකරණය. ඒ කියන්නේ ජීවීන්ගේ ජාන සංයුතිය වෙනස් කරනවා. ප්‍රවේණිකව වෙනස් කරපුවාම වෙනස් ජීවීන් ප්‍රතිඵල වෙනවා. බහුගුණකතාවේ අපි දන්න එකක් තමයි සාමාන්‍ය අපේ දේහ සෛල 2යි. මේ 2යින් වෙනුවට 3යින් 4යින් 6යින් 8යින් වගේ ඒවා. එතකොට මේ ද්විගුණ සෛලයක් කියන්නේ වර්ණ දේහ යුගල් තියෙන්නේ. ත්‍රිගුණ වුණාම වර්ණ දේහ 3 ඒවා තියෙනවා. තරුණ කල්පනා කරන්න. එතකොට මේකේ මේ එතකොට ජාන ගාන මොකද වෙන්නේ? ලක්ෂණයක් සඳහා දායක වෙන්නේ. ලක්ෂණයක් තීරණය කිරීමට දායක වන ජාන ප්‍රමාණය වැඩි වෙනකොට ඒ අදාළ රූපානුදර්ශයේ තීව්‍රතාවය වැඩි වෙනවා. එතකොට භෝග ශාක වගේ එකේ අස්වැන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේවා මේ ශාක අතර තමයි බහුගුණකතාවය දකින්න පුළුවන් වෙන්නේ බහුල. එතන වැඩි අස්වැන්නක් සහිත ශාක නිපදවීම සිද්ධ කරන්න පුළුවන්. විකෘති අභිජනනයන්. එතකොට අපි දන්නවා මේ ප්‍රවේණික සංයුතිය වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විකෘති ඇති වෙන්නේ. ඒ විකෘති ආකාර මක් කරන්න පුළුවන්ද අපිට? නැවත අභිජනනයට ලක් කරලා අන්න ඒ ප්‍රභේද දිගට අරගෙන යන්න පුළුවන් වෙනවා. එහෙනම් අපිට හම්බ වෙන මූලධර්ම 3 තමයි ප්‍රවේණික විකරණය, බහුගුණකතාවය, අනිත් එක අපිට හම්බ වෙන විකෘති අභිජනනය කියන ක්‍රියාවලි 3 හොඳට පාඩම් කරන්න. වර්තමානයේදී සත්වහා ශාකා අභිජනනය සඳහා වඩාත් පුළුල්ව යොදා ගන්නා මොකද ප්‍රශ්නේ? ප්‍රවේණ විද්‍යාත්මක මූලධර්ම 3. මේ මූලධර්ම 3යි තියෙන්නේ. පැහැදිලිද? යමු ඊළඟ ප්‍රශ්නෙට. හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය යනු කුමක්ද? හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය කියපු ගමන් අපිට මතක් වෙන එකක් තමයි හාඩි-වයින්බර්ග් සමීකරණය. එතකොට අපිට හම්බ වෙන සමීකරණය තමයි p වර්ගය ධන 2යි pq ධන q වර්ගය සමානයි 1යි කියන එක. ඔක තමයි හාඩි-වයින්බර්ග් සමීකරණය. පැහැදිලිද? එතකොට මොකද්ද මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය කියලා කියන්නේ? එතකොට මේ p වර්ගය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේ. මේක හරියට නිකන් කැපිටල් A වගේ. මේ විෂම යුග්මක සංඛ්‍යාතේ අන්න කැපිටල් A සිම්පල් A. මේ නිලීන සමයුග්මක සංඛ්‍යාතේ සිම්පල් A. එතකොට මේ කියන්නේ පරිපූර්ණ ගහනයක් සම්බන්ධයෙන් තමයි මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය තියෙන්නේ. අපි කියනවා පරිපූර්ණ ගහනයක මේ ඇලීල සංඛ්‍යාතය මේ අපිට හම්බෙන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය, විෂම යුග්මක සංඛ්‍යාතය, නිලීන සමයුග්මක සංඛ්‍යාතය. මේ ඇලීල සංඛ්‍යාතය හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය නොවෙනස්ව පවතින හේයි ඒ ගහනය පරිණාමයට ලක් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? පරිපූර්ණ ගහනයක අන්න ඇලීල සංඛ්‍යාතය හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය නියතව පවතින හේයි එම ගහනය පරිණාමයට ලක්
නොවීම තමයි අන්න හාඩිවයින්බර්ග් සමතුලිතතාවය කියලා කිය. දර මොකක්ද මේ පරිපූර්ණ ගහනයක් කියන්න කියන එකත් අපි චුට්ටක් හොයලා බලමු. උත්තරේ ලියලෙමු අපි. පරිපූර්ණ ගහනයක ඇලීල සංඛ්‍යාතය හා ඇලීල සංඛ්‍යාතය හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය ඇලීල සංඛ්‍යාතය හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය ඇලීල සංඛ්‍යාතය හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය නියතව පවතින හේයි නියතව පවතින හේයි එම ගහනය පරිණාමයට ලක්වීමක් සිදු නොවේ. මෙන්න මේක තමයි හාඩිවයින්බර්ග් සමතුලිතතාවය කිය. මොක්කෝ ලක්ෂණයක් ගත්තොත් එහෙම ඒ ලක්ෂණයේ තියෙන ගහනයක ඇලීල සංඛ්‍යාතය ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතයේ නියතව තියෙනු. එයින්ද එම ගහනයමක් නැද්ද පරිණාමයට ලක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ කියන්නේ මේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය, විෂම යුග්මක සංඛ්‍යාතය හා නිලීන සමයුග්මක සංඛ්‍යාතය නියතයක් කියලා කිය. පැහැදිලිද? එතකොට මේ අපිට හම් වෙන්නේ කැපිටල් A අපිට හම් වෙන ප්‍රවේණ දර්ශය මේ විෂම යුග්මකයි මේ නිලීන සමයුග්මකයි. එතකොට මේ ප්‍රමුඛ සමයුග්මකයි මේ විෂම යුග්මකයි මේ නිලීන සමයුග්මකයි. එතකොට ඔය පරිපූර්ණ ගහනයක් කියන එක අන්න බලමු මොකක්ද කියලා. හාඩිවයින්බර්ග් සමතුලිතතාවයේ පැවතීම සඳහා තිබිය යුතු කරුණු මොනවාද? එතකොට මේ හාඩිවයින්බර්ග් සමතුලිතතාවයේ ගහනයක් තියෙන්න නම් ඒ ගහනය පරිපූර්ණ ගහනයක් වෙන්න ඕන. එතකොට පරිපූර්ණ ගහනයක තියෙන්න ඕනේව තමයි මේ අහන්නේ. මේක වෙන විදිහකට අහන්න පුළුවන් දරුවන්ගේ. පරිපූර්ණ ගහනයක තිබිය යුතු තත්ත්ව මොනවාද? එහෙම අහන්න පුළුවන්. එහෙම නැත්නම් අහන්න පුළුවන් හාඩිවයින්බර්ග් සමතුලිතතාවයේ පැවතීම සඳහා අන්න තිබිය යුතු කරුණු. එකක් අන්න අපි කියනවා විකෘති සිදු නොවීම. විකෘති සිදු නොවීම. ඇයි විකෘති වුණොත් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙනවා. නැත්නම් ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ජාන සංඛ්‍යාතය වෙනස් වුණොත් අන්න පරිණාමයට ලක් වෙනවා. පැහැදිලිද? එතකොට මේ අන්න පරිණාමයට ලක් වෙන්නේ නැත්නම් අන්න විකෘති සිදු වෙන්න බෑ. දෙක ආගමන විගමන සිදු නොවීම. ගහනයට පිටස්තින් ජීවීන් එනවනම් ඒක ආගමනය. ගහනයෙන් ජීවීන් යනවනම් ඒක අපි කියනවා විගමනය. එතකොට ගහනයට අලුතෙන් සමාජිකයෝ ආවොත් අන්න ඇලීල සංඛ්‍යාතය නැත්නම් ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ගහනයෙන් ජීවීන් ගියොත් ඒත් ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. එහෙනම් ආගමන විගමන සිද්ධ වෙන්නත් බෑ. තුන අපි කියනවා ස්වභාවික වරණය සිදු නොවීම. ස්වභාවික වරණය සිදු නොවීම. ස්වාධීන සංරචනය නෙවෙයි. ස්වභාවික වරණය සිදු නොවීම. ස්වභාවික වරණය සිද්ධ වෙච්චාම මේ පරිසර සාධක මගින් ඇලීල සංඛ්‍යාතය නැත්නම් ජාන සංඛ්‍යාතය වෙනස් කරනවා. එහෙම වුණොත් පරිණාමයට ලක් වෙනවා. එහෙනම් මේ ගහනය කොහොම එකක් වෙන්න ඕනද? ස්වභාවික වරණයට ලක් නොවන ගහනයක් වෙන්න. එහෙනම් විකෘති සිදු නොවිය යුතුයි. ආගමන විගමන සිදු නොවිය යුතුයි. ස්වභාවික වරණය සිදු නොවිය යුතුයි. ඊළඟ එක තමයි අහඹු. ඒක තියෙනවා නම් ඒත් ලකුණු හම්බෙන්න. අහඹු සංවාසය සිදුවී. අහඹු ප්‍රජනනය සිදුවී. ඊළඟ එක අපිට හම්බෙන්නේ
විශාල ගහනයක් වී. මොකද ගහනේ කුඩයි නම් ජීවීන් මේ යාමත් එක්ක එකේ අන්න ජානයින් වෙලා යන්න පුළුවන්. කුඩා ගහනයක් හින්දා සමහර ජීවීන්ට ප්‍රජනනය සඳහා අවස්ථාව නොලැබුණොතින් ඒත් ඒගොල්ලන්ගේ ජාන ඊළඟ පරම්පරාවට නොයන හින්දා අන්න ජාන සංඛ්‍යාතය වෙනස් අන්න වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කියනවා මොකද්ද? විශාල ගහනයක් නම් ගැටලුවක් නැහැ. අන්න අහඹු ප්‍රජනනය සිදු වී අහඹු ප්‍රජනනය සිද්ධ වෙන්න ඕනේ මේ ඥාතීන් අතර ළඟ ඉන්න අය අතර ප්‍රජනනය සිද්ධ වුණොතින් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙනවා. එහෙනම් අපි කියනවා මෙන්න මේ කාරණා පහෙන් ඕනම එකක් ලියන්න පුළුවන් අපිට දීලා තියෙන විදිහත් එක්ක. විභාගයට දුන්නොත් හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පැවතීම සඳහා තිබිය යුතු කරුණු මොනවාද කියලා එහෙම අහුවොත් දරුවෝ රූල් 5ක්ම දෙයි. එහෙම වුණොත් 5ම ලියන්න. විකෘති සිදු නොවීම, ආගමන විගමන සිදු නොවීම, ස්වභාවික වර්ණය සිදු නොවීම, අහඹු ප්‍රජනනය සිදුවීම, සාපේක්ෂකව විශාල ගහනයක් වී. පැහැදිලිද? එහෙම නැත්නම් විභාගයට කියයි තිබිය යුතු ලක්ෂණ 3ක් ලියන්න. එහෙම 3ක් ලියන්න කිව්වොත් අපිට 3ක් ලියන්න පුළුවන්. මෙතන සංඛ්‍යාවක් දීලා නැති හින්දා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ එවැනි අවස්ථාවක දීලා තියෙන ඉඩට සරිලන පරිදි පිළිතුර සකස් කරගන්න ලියන්න පුළුවන් උපරිම කරුණු ප්‍රමාණයක් ලියන්න වග බලා ගන්න. ඒක තමයි සාර්ථකම විදිහ. යමු ඊළඟ ප්‍රශ්නේ. ඉහත එකෙහි පවතින තත්වයට තේ ජීවීන් පරිණාමය විය නොහැක්කේ මන්ද? කොයි තත්වයටද? මේකෙම විකෘති සිදු නොවුනොත්, ආගමන විගමන සිදු නොවුනොත්, ස්වභාවික වර්ණය සිදු නොවුනොත්, අහඹු ප්‍රජනනය සිදු වුනොත්, සාපේක්ෂකව විශාල ගහනයක් වුනොත් අන්න ඒක පරිණාමය අන්න. මොකද කියන්නේ? ඒ කියන තත්වයට තේ ජීවීන් පරිණාමය විය නොහැක්කේ මන්ද? එතන අපි කියනවා මේ ජාන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඉහත කරුණු මගින් ජාන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. එමගින් ප්‍රභේද නැති වෙන්නේ නැහැ. අන්න ප්‍රභේද නැති නොවන හේයින් පරිණාමය සිද්ධ වෙන්නේ නැහැ. බලන්න උත්තරේ පිළිවෙල. මොකද කියන්නේ? අන්න ඉහත තත්ත්ව හේතු කොටගෙන දැන් අපිට එහෙම ලිව්වා ඒකයි. අපෙන් අහන්නෙත් එහෙමනේ. ඉහතෙහි පවතින තත්ත්වයට තේ ජීවීන් පරිණාමය විය නොහැක්කේ මන්ද? ඉහත තත්ත්ව හේතු කොටගෙන ගහනයේ ඇලීල සංඛ්‍යාතය නැත්තම් ජාන සංඛ්‍යාතය වෙනස් නොවේ. මේ නිසා ප්‍රභේද නැති නොවේ. ප්‍රභේද නැති නොවන හේයින් ගහනය පරිණාමයට ලක් නොවේ. ඒ උත්තර ලස්සනට පාඩම් කරලා තියාගන්න. එහෙනම් ඔන්න උත්තරේ ලියන්න. ඉහත කරුණු හේතු කොටගෙන ගහනයක ජාන සංඛ්‍යාතය එහෙම නැත්නම් දරුවන්ට ලියන්න පුළුවන් ඇලීල සංඛ්‍යාතය වෙනස් නොවේ. එහෙයින් ප්‍රභේද නැති නොවේ. ප්‍රභේද නැති නොවේ. ප්‍රභේදන ඇති නොවන හේයි ගහනය පරිණාමයට ලක් නොවේ. පැහැදිලිද? පරිණාමයට ලක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න උත්තරයක් බොහොම ලස්සනට. එකට එකක් සම්බන්ධයි. මේවා හදලා තියාගන්න ඕන පිළිවෙලින් උත්තර. අපි කියනවා ඉහත කරුණු හේතු කොටගෙන ගහනයක ජාන සංඛ්‍යාතය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රභේද නැති වෙන්නේ නැහැ. අන්න ප්‍රභේද නැති නොවන හින්දා අන්න ගහනය පරිණාමයකට ලක්වීමක් සිද්ධ වෙන්නේ
පැහැදිලිද? ඔන්න අපි අද සාකච්ඡා කරා ව්‍යුහගත රචනා ප්‍රශ්න ගණනාවක් පිළිබඳව. ඔබට තියෙන මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික හොඳින් බලලා අවබෝධයක් හදාගෙන ඒ හරහා පොඩි කෙටිසරහන් ටිකක් හදාගන්න එක. එවිට ඔබගෙන් විභාගයට අහන ප්‍රශ්න ටිකේ හැමම උත්තර සපය ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟ වැඩසටහනින් ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු.